විද්‍යුත් ධාරා පාඩමේ විභවමානය සම්බන්ධ ප්‍රැක්ටිකල් ටික අපි සාකච්ඡා කරන්න කලින් මම හිතුවා විභවමානය ගැන පොඩ්ඩක් මතක් කරන්න කියලා. අපි විභවමානය මෙහෙම. විභවමානයේදී අපි දිග කම්බියක් සාමාන්‍යයෙන් මීටර ගාණක් මීටර 4ක් 5ක් නැත්නම් 6ක් පමණ දිග වෙන කම්බියක් අරගෙන ඒ කම්බිය අපි AB කියලා හිතමු. ඒතර මේ කම්බිය සාමාන්‍යයෙන් මැංගනීස් ලෝහයෙන් තමයි හදලා තින්නේ. ඒක විශේෂත්වය තමයි මැංගනීස් ලෝහ විශේෂත්වය තමයි ඒක උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වීම ඉතාමත් අඩුයි. ඒ කියන්නේ උෂ්ණත්වය ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ඉතාම අවමගයක්. එතකොට අපිට පාටම් ගැනීමේදී උෂ්ණත්වයේ බලපෑම ඉතා අඩු වෙනවා. හරි. අපි එතකොට මේකේ වෙන්නේ මෙහෙමයි. කෝෂයක් සම්බන්ධ කරන මේ කම්බියට. ස්විච් එකක් දාන්න පුළුවන්. ස්විච් දාන්න නම් මොකද අනිවාර්යයෙන් නැත්නම් මේකේ එක දිගටම ධාරා වෙනවා. ස්විච් එකමත් අපිට දාන්න වෙනවා. මම මෙතන සරලව අපි අවශ්‍ය කොටස් ටික පොඩ්ඩක් කියන්න යන්න ඉක්මනට. මෙයාගේ අපි හිතමු මෙයාගේ විද්‍යුත් ගාක වල E කියලා හිතමු. ඒතර මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ සිම්පල් R, මේ කම්බියේ සම්පූර්ණ ප්‍රතිරෝධය කැපිටල් R. කම්බියේ දිග L. දැන් මේකට අපි කර්චොෆ් දැම්මොත් එහෙම අපිට කියන්න පුළුවන් කර්චොෆ් දැම්මොත් සිග්මා E සමානයි සිග්මා IR. එතකොට සිග්මා E කියන්නේ එකයි E විතරයි. I කියන්නේ මේ කියන ධාරාව යන්නේ අපි දන්නවා මේ දිශාවට යන්න ඕන. එකයි කියලා ගමු. I වාරයක් ආර්ධන R. උතරින් අපිට I එක හොයාගන්න පුළුවන්. හරි. අපිට මේක තමයි I වෙන්නේ. අපි දැන් අපි හිතමු මේක මේ ධාරාව I කියලා. ඒ ධාරාව එතකොට I නම් මෙන්න මෙයාගේ භුවන්තරේ VAB කාට සමානයි? අපි යවන්නේ යට IR දාමු. V සමානයි IR ඕම් නියමයෙන්. මේ තියෙන්නේ කර්චොෆ් නියමයෙන්. කර්චොෆ් බෙදීමෙන්. ඕම් නියමය දැම්මට පස්සේ VAB කියන්නේ මේ අග්‍ර ත්‍රිභුවන්තරය. එයා VAB, I කියන්නේ ධාරාව, R කියන්නේ ප්‍රතිරෝධය. ඒතකොට මේ තින්නේ අපි VAB කියලා හොයලා තින්නේ. මෙයාගේ විභවාන්තරය මට ඕන නම් ඒතකොට අපි I එකක් දාලා බලමු පොඩ්ඩක්. E ඕක තමයි එතකොට VAB කියන්නේ. දැන් අපි මේ විභවාන්තරය බෙදනවා මේකේ දිගින්. එතකොට එයාට අපි කියනවා විභව අනුක්‍රමණය. විභව අනුක්‍රමණය එහෙම නැත්නම් සිම්පල් K. ඒක කොහොමද එන්නේ? ඒ කියන්නේ VAB බෙදෙන්න ඕන ඒකේ දිගින්. එතකොට අපි දන්නවා VAB අපි හොයාගත්තා ER බෙදීම R ධන R එක බෙදීම L. මේක තමයි K විභව අනුක්‍රමණය. එහෙම නැත්නම් මේ තියෙන මේක ඒකකේ මොකද්ද? විභව බෙදීම දිගනේ. ඒකකේ වෙන්නේ එතකොට Vm ඍණ 1. කියන්නේ මීටරයට වෝල්ට්. ඒතර මේ තීන උපකරණ විභව අනුක්‍රමණය කියන එක තමයි සාකච්ඡා කරේ. ඒක තමයි වැදගත්ම කොටස විභව අනුක්‍රමණය. ඒකක දිග විභවාන්තරය. ඒකක දිගක පවතින විභවාන්තරය. ඒක අපිට මෙන්න මේ ආකාරයෙන් කර්චොෆ් යොදලා ලබා ගන්න පුළුවන්. සමහර ක්‍රමවල මේ ER කියන වෙනස් වෙන්න පුළුවන්. මේවා තියෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. සමතර ප්‍රතිරෝධය තියෙන්න පුළුවන්. ඒ කොහොම හරි අපිට වෙන්න ඕන කර්චොෆ් දැම්ම, ඕම් නියමය දැම්ම, විභව අනුක්‍රමණය හෙව්වා. ඔය පියවර තුනෙන් තමයි K හොයන්නේ ගානක අපි. දැන් අපි සාකච්ඡා කරන්නේ විභවමානයෙන් කොහොමද විභවාන්තරයක් මයින් කියන එක. අපි නැවතත් විභවමානයක් අඳගමු. සරලව කලින් වගේම. ඒතර මේක විභව අනුක්‍රමණය K කියලා වන්දා ගන්නම්. අපි කලින් හෙව්ව අනුක්‍රමණය මෙතන කෙලින්ම අපි ගන්නම් විභව අනුක්‍රමණය K. කියන්නේ මේ සම්පූර්ණ විභව බැස්ම සම්පූර්ණ දිගේ නැත්නම් ඒකක දිග විභව බැස්ම K. එතකොට මේ කම්බි ටික L නම් විභවාන්තරය KL වෙන්න ඕන. හරි. ඊට පස්සේ දැන් අපි මෙයා පාවිච්චි කරලා කොහොමද විභවාන්තරයක් මයින්? බලමු විභවාන්තරයක් මයින් නම් විභව අන්තරයක් තියෙන්නේ මොකක් හරි මේ පරිපතේ බලමු පොඩ්ඩක්. මේ පරිපතේ කෝෂයක් තියෙනවා. හරි මේ පරිපතයක් තියෙනවා. දැන් මට ඕන මේකේ කෝෂය අපි කියලා දාගමු. අපි K ගණන් කරන් තියෙන හින්දා K කියලා එක ඉස්සරම ගත්ත හින්දා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයා E නෝඩ් කියලා ගමු. මෙයා R කියලා ගමු. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R නෝඩ් කියලා ගමු. එතකොට මේ පහළ පරිපතේ I ධාරාවක් යනවා. සිම්පල් I ධාරාවක්.
සිම්පල් I ධාරාවක් යනවා. එතකොට මෙන්න මේ R හරහා විභවාන්තරය මොකද්ද? R හරහා විභවාන්තරය ඕම් නියමයෙන් අපිට නම් V සමාන I ලා දැම්මොත් එහෙම එයා හරහා විභවාන්තරය I R කියලා. හරි. එතන විභවාන්තරය දැන් මොකද වෙන්න ඕන? මෙන්න මේක මම උපයෝගී කරගෙන මයින්න ඕන. මේ විභවාන්තරය මේ තීන විභවමානය උපයෝගී කරගෙන මයින්න ඕන. මුලින්ම වෙන්නේ අපි දන්නවා මෙහෙම. දැන් විභවයේ වැඩි ලක්ෂ්‍ය මේ පැත්තනේ. මේ කම්බියේ AB ගත්තොත් එහෙම මේ කෝෂයේ ධන අග්‍රය සම්බන්ධ වෙලා තියෙන Aට එහෙනම් A තමයි විභවය වැඩි. ඒතර මේ පරිපථිත විභවය වැඩි කවුද? මේ පැත්ත. මම යාව සම්බන්ධ කරනවා ඒ වගේ කම්බියකින්. සන්නායක කම්බියකින්. දැන් එතකොට මේ ලක්ෂ දෙකේ විභව මොකද වෙන්නේ? සමානයි. මේ ලක්ෂ දෙකේ විභව සමානයි. ඊට පස්සේ මේ පැත්තේ ගැලනෝමීටරයක් කරා අපි ගැලනෝමීටර ආරක්ෂක ප්‍රතිරෝධය හැම දැන්ට දාන්නේ අපි සාකච්ඡා කරමු ප්‍රැක්ටිකල් එකේදී. ගැලනෝමීටරකින් මම සර්පණ යොමුවක් කරගෙන මේක තැන් තැන් වලට තිය බලනවා. එතකොට මෙතන විභවාන්තරයට මෙතන විභවාන්තරය සමාන වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙතන විභවාන්තරය අපි හිතමුකෝ වෝල්ට් 2යි කියලා. එතකොට මෙතනත් වෝල්ට් 2ක් ආවොත් එහෙම මේ ලක්ෂ්‍ය විභව සමාන හින්දා මේ ලක්ෂ දෙක තිබුව සමාන වෙනවා. මොකද පටන් ගද්දි මේවා සම්බන්ධ කරා මේ විභව සමානයි. එහෙනම් මේ ලක්ෂ දෙක අතර තිබුව සමාන හින්දා මේකෙන් ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් අපි සන්තුලන ලක්ෂයක් තමයි ලබාගෙන තියෙන්නේ. ඒත් සන්තුලන ලක්ෂය ලබාගන්නේ කොහොමද? මේ තියෙන සර්පණය නැත්නම් සර්පණ හිස මේකේ තැන් තැන් වලට මේ කම්බියම තිය ගිහලා බලනවා මේකේ ධාරාව ශූන්‍ය වෙන මට්ටම. එතකොට අපි දන්නවා මෙහෙම මුලින්ම ළඟින්ම තැනක් තියෙනවා පස්සේ ටිකක් දුරින් තැනක් තියෙනවා. එහෙනම් ඒකේ ධාරාව යන්නේ දෙපසට නම් මේක මැද බිඳු ගැලනෝමීටරය. මැද බිඳු ගැලනෝමීටරය. ඒ කියන්නේ එයාගේ ගත්තොත් එහෙම ධාරාව දෙපැත්තටම යන්න පුළුවන් බිඳුව තියෙනවා. මේ පැත්තට ධාරාව යන්න පුළුවන්. මේ පැත්තට ධාරාව යන්න පුළුවන්. එතකොට අපි මේ දිශාවට තිබ්බොත් එහෙම ධාරාව එක පැත්තකටත් අනිත් පැත්තට තිබ්බොත් එහෙම ධාරාව විරුද්ධ පැත්තට යනවා නම් එහෙනම් ඒකේ තේරුම මැදයේ තියෙනවා උදාසීන නැත්නම් සන්තුලන ලක්ෂය දෙන්න මැද්ද ඉන්නේ. එතකොට අපිට අවශ්‍ය පරිදි ඒ ලක්ෂ දෙක අතර මේ සර්පණය නැත්නම් සර්පණය එහා මෙහා ගිලිලා පුළුවන් සන්තුලන ලක්ෂය නිවැරදිව හොයාගන්න. එතකොට මේ අවස්ථාවේදී අපි හිතමු ඒ දිග L1 කියලා. සන්තුලන ලක්ෂයට මේ A ඉඳන් දිග L1. එහෙනම් අපි දන්නවා K කියන්නේ මොකද්ද? ඒකක දිග විභවාන්තරය. ඒකක දිග විභවාන්තරය. එතකොට මේ L1 වලින් වැඩි කරොත් මොකද වෙන්නේ? K L1 කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර විභවාන්තරය. එයා සමාන වෙන්න ඕන කාටද? පහළ තිබ්බ IR වලට. ඔන්න ඔය ආකාරයට තමයි විභවාන්තරයක් හොයන්නේ. එහෙම තමයි මෙතන කෙලිම V කියලා දාමු. මේ විභවාන්තරය තමයි V කියලා අපි ගන්නෙ. එයාව කෙලිම V ට සමානයි. ඒ කියන්නේ මෙතන විභවාන්තරය සමානයි. මෙතනින් එන මේ අනුක්‍රමණය කියන ඒකක දිගක. එතකොට ඒක දිගින් වැඩි කරාම වෙනවා විභවාන්තරය. ඒක සමානයි මේ පහළ ලක්ෂ දෙක අතර විභවාන්තරයට. ඒතර ඔය ආකාරයෙන් තමයි විභවමාන විභවාන්තරයක්ම ඉන්නේ. පරිශනාත්මකව. අපි විභවමාන සම්බන්ධ කරුණු ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු. විභවමානයේ ඊට වැදගත් වෙන කරුණු. මම ඒ ටික වෙනම PDF එකක කොන්ට එවන්නම්. එතකොට ඒකත් බලා ගන්න. මෙතන මම ඒකෙත් ඒ වාක්‍යවල තේරුම මොකක්ද කියලා කියන් යන්නම්. මේ කම්බිය මොකද වෙන්න ඕන? මේ කම්බිය ඒකාකාර හරස් කඩකින් යුක්ත වෙන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපිට මේ K කියලා එකක් ගන්න බෑ. ඇයි? හරස් කඩ වෙනස් වෙන එක කියන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා දැනින් දැනට. එතකොට ඒකක දිග ප්‍රතිරෝධය වෙනස් වෙනවා කියන්නේ අපිට පරිශීලනය කරගන්න බෑ. එහෙනම් මේ හරස් කඩ මොකද වෙන්න ඕන? ඒකාකාර හරස් කඩක් තියෙන්න ඕන. ඊට පස්සේ ගත්තොත් එහෙම මේකේ අපි හිතමු මම කියව කලින් මේකේ ගත්තොත් එහෙම උෂ්ණත්ව සංගුණකයේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක ගත්තොත් එහෙම ඉතා කුඩාවක් වෙන්න ඕන. ඒතර මොකද නැත්තම් උෂ්ණත්වය මේ ධාරාව ගලා යද්දී මේ පරිමේ තියෙන කම්බි රත් වෙනවා. කම්බි රත් වෙද්දී උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. එතකොට මේගොල්ලෝගේ ප්‍රතිරෝධ වෙනස් වීමක් වෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්න ඕන? මේ භාවිතා කරන ද්‍රව්‍ය කම්බිය සාධන ද්‍රව්‍යයේ උෂ්ණත්ව සංගුණකය ඉතා කුඩාවක් වෙන්න ඕන. එතකොට එයා කාලයත් එක්ක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දැන් හිතුව මෙතන තියෙන කෝෂය තියෙනවනේ. මේ කෝෂේ කාලයත් එක්ක විසර්ජනලා ගියොත් එහෙම මොකද වෙන්නේ? කාලයත් එක්ක මෙයා විසර්ජනලා ගියොත් එහෙම මෙතන විභවාන්තරය වෙනස් වෙනවා. නේ? මොකද මෙයා බැටරිය මේ කෝෂයේ බහිනවා කියන්නේ විභවාන්තරය වෙනස් වෙනවා. විභවාන්තරය වෙනස් වුනොත් එහෙම K වෙනස් වෙනවා.
K වෙනස් වුණොත් අපි මේ කරගෙන ඔක්කොම පාඨාංග වර්ධන. එහෙනම් මේ E කියන එක කියන්නේ හැමෙත්තම මේ කෝෂයේ EM අම්ල ඇකියුමුලේටර් පාවිච්චි කරන අපි EM අම්ල ඇකියුමුලේටර්. මොකද ඒ ඇකියුමුලේටර් පාවිච්චි කරන්නේ අපිට නියත ධාරාවක් අනවරත ධාරාවක් වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහා. ඒ වගේම මේකට ස්විච් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පේනු වතුරක් පාවිච්චි කරන්න ඕන. මොකද පේනු වතුරකින් තමයි අනවරත ධාරාව පවත්වා ගන්න පුළුවන්. අපි ටකන වතුරක් ගත්තොත් එහෙම ටකන වතුර අපි තද කරන ප්‍රමාණය අනුව මොකද වෙන්නේ? ධාරාව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක අනවරත නැහැ. පේනු වතුරක් කියන්නේ ස්ථිරව නියත ධාරාවක් කලයන් හැකියාවක් තියෙනවා. මේකට අනිවාර්යෙන් ස්විච් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ අපි පාවිච්චි කරන පරිපතේ ප්‍රතිරෝධය තියෙන ප්‍රතිරෝධ කොටස් එහෙම ඉහළ ගියන් කෝෂයත් අපි EM අම්ල ඇකියුමුලේටර් පාවිච්චි කරන්නේ හොඳට ආරෝපණලා තියෙන ඇකියුමුලේටර්. ඒ හින්දා පාඨාංග ගත්ත ගමන් මේ පරිපත ගලවන හින්දා මෙතන මේ අපිට ස්විච් එක අත්‍යවශ්‍යම නැහැ. හැබැයි ස්විච් එකක් දාන්න නම් අනිවාර්යෙන් පේන විතරක් දාන්න ඕන. හේතුව තමයි අනවරත ධාරාවක් ලබා ගැනීම සඳහා. ඊට පස්සේ විභවමාන කම්බිය ගත්තොත් එහෙම එයාගේ හරස්කර වල කියන සිහින් කම්බියක් වෙන්න ඕන. හිතුවම මේ කම්බිය ටිකක් ගණකම් කම්බියක් කරනවා මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩු වුණා නම් මොකද වෙන්නේ? මේක සම්බන්ධ කරා මේ තියෙන කෝෂය සම්බන්ධ කරාම ලොකු ධාරාවක් යනවා ඔක තුලින්. ඒක ලොකු ධාරාවක් යනවා. කියන්නේ මේ කෝෂේ ඉක්මනට විසර්ජනයක් සිද්ධ වෙනවා. ඒ හින්දා මේ කම්බියේ හරස්කඩ සිහින් වෙන්න ඕන. තවදගත් කරනක් තියෙනවා මෙන්න මෙහෙම. ඔයක වෙන පුළුවන් දෝෂයක්. ඒ කියන්නේ අපි කෝෂය මෙහෙම සම්බන්ධ කරලා තියෙද්දි විභවමාන පරිපතේදී අපි හිතමු 6 වෝල්ට් කියලා. එතකොට මෙතන අපි බිඳුවක් කියලා හිතුවොත් මෙතන කොහෙන් 6ක් වෙනවා. මෙයා 6යි. එතකොට මේ පැත්ත බිඳුවයි. මම නිකන් ගියන් දැම්මේ. එතකොට මෙතන භූගත කරලා ගිහලා අපිට සලකන්න වෙනවා. ඔහොම. එහෙම වුණොත් එහෙම. එතකොට මෙතන කෝෂය විපාක සන්තුලනය කරද්දී මෙයා තමයි මෙයාගේ විභවමයිදී අපි හිතමු කෝෂයක විභවමයිදී මම මෙන්න මෙහෙම දෙයක් කරා නම් මගේ වැරදීමකින් මෙයා මෙතනට සම්බන්ධ කරා. එතකොට මෙතන කීයද? 6යි. එතන 6 වුණ ගමන් මේ කෝෂ අපි හිතමු වෝල්ට් 2ක් කියලා. එයා 2ක් වුණොත් මෙතන මොකද වෙන්නේ? 6 නම් මෙතන එතකොට 8ක් වෙන්න ඕන. නේ? මොකද මෙයාට නම් මේ පැත්ත 2ක් වැඩි වෙන්න ඕන හින්දා මෙතන 8ක් වෙනවා. මෙතන 8ක් වුණොත් එහෙම අපිට මේකේ සන්තුලන ලක්ෂයක් ලබා ගන්න පුළුවන්ද? බෑ. ඇයි මේකේ වෙන්නේ 6 ඉඳන් 5 4 3 2 1 ඔය විදිහට අඩු ලාන බිඳුව වෙනකම්. එතකොට මෙහි තියෙන 6යි බිඳුව අතර අගයන් 6ට වඩා අඩු අගයන්. එතකොට මෙතන කෝෂේ අපි ප්‍රතිවිරුද්ධ අග්‍ර එක පැත්තකට ඉන්න සම්බන්ධ කරොත් එහෙම මේකේ සන්තුලන ලක්ෂයක් ලබා ගන්න වෙන්නේ නැහැ. මොනවා කරත් මෙහෙම තිස්සෙම මොකද වෙන්නේ? ධාරාව මේ පැත්තටමයි යන්නේ. අවස්ථා දෙකේදී මේ කොහේ තිබ්බත් ධාරාව යන්නේ ඇතුළට. එතකොට ඒක තේරෙම අපි මේ වගේම මැද බිඳුවකේදී එකම දිශාවට යන ධාරාවක් තමයි තියෙන්නේ. අනිත් පැත්තට ධාරාව යන්නෙම නැහැ. අයියේ මෙතන විභවය වැඩි හින්දා. මෙතන මේ කොහේ තිබ්බත් මෙතන වැඩි නම් ධාරාව හැමතිස්සෙම යන්නේ මේ තියෙන කම්බිය දෙසට. එතකොට ඒක වැදගත් කාරණයක්. ඒ වගේම අපි දැන් හිතමු මෙහෙම දෙයක්. මේක හරියට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ ධනාක්‍රමයේ පැත්තට සම්බන්ධ කරලා. මෙතන තිබ්බනම් අපි 7 වෝල්ට් කෝෂයක්. 7 වෝල්ට් කෝෂයක් තිබ්බනම් මෙතන 6 තියෙද්දි මෙතන එතකොට ඍණ 1 වෙන්න ඕන. දැන් ඍණ 1 වුණොත් එහෙම කොහෙද මෙයා සන්තුලන වෙන්නේ? සන්තුලන කරගන්න තැන නැහැ. එහෙනම් තව දෙයක් තමයි මේ විභවමාන පරිපතේ තියෙන කෝෂයට වඩා අඩු කෝෂ තමයි මෙතනින් අඩු විභවාන්තර තමයි සන්තුලනය කරන්න පුළුවන්. විභවමාන කෝෂයේ විභවමානයේ තියෙන කෝෂයේ විභවාන්ත විද්‍යුත්ගාමක බලය තියෙන ඊට වඩා අඩු විභවාන්තරයක් තමයි සන්තුලනය කරන්න පුළුවන්. මොකද වැඩි වෙ ගත්තොත් එහෙම සන්තුලනය කරගන්න බෑ. දැන් මම කිය උදාහරණයකට පේන එක. තව කාරණයක් තමයි මේ සන්තුලන දෙක අපි ගන්නවානේ. මේ සන්තුලන දෙක ගද්දී L කියලා මේක පුළුවන් තරම් මේ පැත්තට වෙන්න නැත්තම් 50 70 අතර ඉහළක් ගැන ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අපි මයිනර් දෙක වැඩි හින්දා අපේ සිදුන් දෝෂය අවමයි. බාහික දෝෂය අවම වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඇත්තටම ගත්තොත් මේ පාස්සල තියෙන මේ දෙපැත්ත නේට් කෙලවරවල තියෙන ආන්ත දෝෂත් නොගෙන එකතරම් කුඩා බවට පත් වෙනවා. මේ දිග සැලකිය යුතු විශාල නම්. ඒ කියන්නේ එතකොට මෙයා සාමාන්‍ය මේ සන්තුලන දිග මෙන්න මෙතනට වගේ ගන්න පුළුවන් නම් ඒ කියන්නේ 70 වගේ අගයන් සඳහා ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. එතකොට ඒක කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි හිතමු. මෙහෙම හිතමු මෙතන අපිට සන්තුලනය කරන් තියෙන්නේ 1 වෝල්ට් තමයි උපරිම.
1 වෝල්ට් උපරිම මෙතන සන්තුලනය කරන්න තියෙනවා නම් මෙතන අපි හිතමු 5 වෝල්ට් කෝෂයක් පාවිච්චි කරලා කියලා. 5 වෝල්ට් කෝෂයක් පාවිච්චි කරොත් එහෙම වෙන මොකුත් ප්‍රතිරෝධ නැත්තම් අංක වෙනම දින්නම්. මෙතන 5 වෝල්ට් කෝෂයක් දාලා මම මේ සන්තුලනය කරන්න යන්නේ 1 වෝල්ට් විභවාන්තරයක්. එතකොට මොකද වෙන්නේ? ටික ගත්තොත් එimhe ඉතාලක් මෙන්න මේ වගේ කුඩා කොටස තමයි එන්නේ. එහෙනම් අපිට මොකද වෙන්න ඕන? මෙතන විභවාන්තරේ මෙතන දැන් සම්පූර්ණ 5ක්ම තියෙනනේ. මෙතන විභවාන්තරය අඩු කරන්න ඕන. ඒ කියන්නේ මෙතන අපි දෙකට වගේ ගත්තොත් මොකද වෙන්නේ? මෙයාව 2 වෝල්ට් කරොත් එහෙම හරි මැද ලක්ෂයක් වගේ එන්න ඕන. මොකද මෙතන 1යි මෙයාට 2 වෝල්ට් දුන්නොත් හරි මැද ලක්ෂයක් එන්න ඕන. ඒතකොට මේ දෙකක් මෙතනට දෙනවා. ඒ කියන්නේ 3ක් මොකද වෙන්නේ? ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා එයා හරහා ඉතුරු 3 වෝල්ට් වගේ වැය කරන්න වෙනවා. ඒ ආකාරයෙන් තමයි දැන් අපි සාමාන්‍යයෙන් තාප විද්‍යුත් යුග්මවල එහෙම විභවාන්තර ඉතා කුඩා ගැන මිලිවෝල්ට් ප්‍රමාණයක් ගැන. ඒතර ඒ වගේ අවස්ථාවල යාව සන්තුලනය කරද්දී අපි කරන්නේ මෙතන ටිකක් ලොකු ප්‍රතිරෝධයක් දාලා මේ කෝෂයේ විභවාන්තර කෝෂයේ විද්ගාමක වලින් වැඩි කොටසක් එතනින් බස්සලා දානවා. එතනින් බැස්සුවම මේ කම්බිය හරහා එන්නේ අඩු විභවාන්තරයක්. එතකොට අපිට සැලකිය යුතු දෙකක් ලබා ගන්න පුළුවන්. අපිට ඊළඟ විභවමාන කොටස සාකච්ඡා කරන තියෙන විභවමානය ක්‍රමාංකනය කිරීම. විභවමානය ක්‍රමාංකනය කිරීම. විභවමානය ක්‍රමාංකනය කරන කියලා කියන්නේ K සෙවීම. වෙන වචනයකින් K සෙවීම. ඒ කියන්නේ ඒකල දිගක විභව බැස්ම සෙවීම. අපේ විභවමානය. මේ විභවමාන කම්බිය. ඒතර මේකේ කිසියම් අයි ධාරාවක් යනවා. ඒතර මේක දැන් K හොයන්න ඕන. අපි කරන්නේ මෙයාව සන්තුලනය කරනවා අපි දන්න සම්මත කෝෂයකින්. සම්මත කෝෂයක් කියන්නේ වෙස්ටර්න් කෝෂයක්, එහෙම නැත්නම් ඩැනියල් කෝෂයක්. එවැනි කෝෂයකින් මෙයාව සන්තුලනය කරනවා. සන්තුලනය කරද්දී එතකොට අපි හිතමු එයාගේ විභවාන්තරය E කියලා. ඒ සන්තුලනය කරන්න ගන්න කෝෂය නැත්නම් මෙයා ඩැනියල් හෝ වෙස්ටර්න්. ඔය කෝෂයක් කරන් සන්තුලනය කරන්න යන්නේ. එතකොට සන්තුලන දිග අපි හිතමු මෙන්න මේ වගේ වෙලා මේක හිතමු L කියලා. සන්තුලන දිග L. එතකොට මෙතන විභවාන්තරය මොකද යාගේ K නම් විභව බැස්ම නැත්නම් විභවානුක්‍රමණය. මේ විභවාන්තරය KL. KL සමාන කාටද? E වලට. මොකද මේ සම්මත කෝෂයක් E නියතාවයක තියෙන්නේ. එතකොට එහෙනම් KL නම් K සමානයි කාටද? E බෙදීම L වලට. එතනින් පුළුවන් අපිට K හොයාගන්න. එතකොට ඒක තමයි විභවමානයක් ක්‍රමාංකනය කරනවා කියලා කියන්නේ එයාගේ K සෙවීම. ඊට පස්සේ වැදගත් දෙයක් කියනවා මෙතනදී. ඒක මම දැම්ම කියන්නේ මෙතනදී. මේ ගැලනෝමීටරයක් තියෙනවා අපිට. ගැලනෝමීටරේ ධාරාව බිඳුවක් විදිහට තමයි සන්තුලන ලක්ෂණය හම්බෙන්නේ. ගැලනෝමීටරේ ධාරාව බිඳුවක් විදිහට. ඔහොම කියලා අපි පටන් ගද්දි මේක සැරේම ගැලනෝමීටරේ තියන් ගියොත් එimhe තැන් තැන් වලට ලොකු ධාරාවක් ගිහලා මේක පිලිසියන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? අපි මෙයාට සමාන්තරව ශ්‍රේණිගතව ලොකු ප්‍රතිරෝධයක් දානවා ආරක්ෂක ප්‍රතිරෝධය. ආරක්ෂක ප්‍රතිරෝධය. එතකොට එයා ඉන්න මේකෙන් ලොකු ධාරාවක් යන්නේ නැහැ. එතකොට අපිට සන්තුලන ලක්ෂ්‍ය දල වශයෙන් මුලින් හොයාගන්න වෙන්නේ මෙයා ඉද්දි. මොකද මෙයාගෙන් ලොකු ධාරාවක් යන්නේ නැහැ. එතකොට අපිට දල තන හරියටම ලක්ෂ්‍ය නෙමෙයි. දල තනක් හොයාගන්න පුළුවන්. පස්සේ නිවැරදිවම සීරු මාරු කරගන්න මොකද වෙන්නේ? මේ ප්‍රතිරෝධ අයින් කරන්න ඕන. එහෙනම් මෙතනින් අපිට කෝෂයක් දාන්න වෙනවා. ඔය වගේ. එතකොට මේ ස්විචයක් දාන්න වෙනවා. මේ ස්විචය විවෘත සංවෘත කරගම මොකද වෙන්නේ? මේ ප්‍රතිරෝධයේ තීරුමක් නැති වෙනවා. ධාරාව යන්නේ මෙන්න මේ පාරෙන්. එහෙම කරලා ඊට පස්සේ ආයේ දැන් අපි දන්න ලොකු ධාරාවක් නැහැ. දැන් අයියේ ආසන වශයෙන් සන්තුලනය කරලා තින්නේ. තේරෙනවද? මේ තැන් වල තිබ්බොත් එහෙම ලොකු ධාරාවක පාට යනවා. දැන් අපි සන්තුලන ලක්ෂ්‍ය ඉතා ආසන්නයි කුඩා ධාරාවක් තමයි යන්නේ. එහෙනම් මේ කුඩා ධාරාව ශූන්‍ය කරන්න නම් මේ තීන සුචය සංවෘත කරලා නව සන්තුලන දිග හොයාගන්න. අන්න එහෙම තමයි සියුම්ම සීරු මාරු කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන විභවමානයේ ආන්තර්දෝෂ විභවමාන කම්බියේ ආන්තර්දෝෂ සෙවීම. විභවමාන කම්බියේ විභවමාන කම්බියේ ආන්තර්දෝෂ සෙවීම තමයි තියෙන්නේ. දැන් අපි ආන්තර්දෝෂ හොයමු. එහෙමයි.
විපමානය ගත්තොත් එහෙම A B මෙතන මේ තියෙන්නේ මෙයා සම්බන්ධ කෙලවරේ පොඩි දෝෂයක් තියෙන්න පුළුවන්. අපි දිග කියවගද්දී අපි L කියලා කියවගත්තට මෙතන පොඩි දෝෂයක් තියෙනවා. අපි ඒ දෝෂය හිතමු E කියලා හිතමු. ඒ දෝෂේ E කියලා හිතමු. එතකොට අපි මුලින් මේ E ව සන්තුලනය කරන සන්තුලනය L1 දිගක් ලබා ගන්නවා. සන්තුලනය කරලා E1 කෝෂය සන්තුලනය කරලා L1 දිගක් කියව ගන්නවා. හරි L1. ඊට පස්සේ මොකද ගන්න අපි තව කෝෂයක් කරගන්නවා. මේ විපමාන පරිපථයමයි AB හැම තීද්දි එයාවත් ආය සන්තුලන කරන තව කෝෂයකින් E2 අපි ඒක හිතමු L2 කියලා. ඒතර එතනත් මේ දෝෂ වෙනස් වෙන්නේ නැහැ නේ දෝෂය හැම තියෙනවා. දෝෂය E. එතකොට අපි නැවත කරන්නේ මේ කෝෂ දෙකම එකට තියෙනවා. කෝෂ දෙකම එකට තියලා සන්තුලනය කරනවා. අපි හිතමු L3 එතකොට මෙතන E එක හැම තියෙනවා. මෙතන දෝෂයක් තිබ්බේ නැත්නම් මේ L1 දන L2 සමාන වෙන්න ඕන L3ට. දෝෂයක් තිබ්බේ නැත්නම් L1 දන L2 සමාන වෙන L3ට. හැබැයි මෙතන දෝෂය තියෙන හින්දා තමයි එහෙම වුනේ නැත්තේ. එහෙනම් අපි කොහෙන් යන්නේ? එතකොට මෙතන දැන් ගත්තොත් E1 දන E2 සමීකරණය වෙන්නේ මෙහෙමයි. මෙයාගේ E1 සමානයි k වාරයක් L දන E. E2 සමානයි මෙතනට මෙයාට k වාරයක් L1 මෙයා L2 දන E. ඊට පස්සේ මෙතන දැම්මොත් එහෙම E1 දන E2 සමානයි k වාරයක් L3 දන E. 1 2 3 1 2 එකතු කරමු. 1 2 තුනත් එහෙම බලනවා E1 දන E2 සමානයි k වාරයක් L1 දන L2 දන 2e. එතකොට මෙයා 3ත් එක්ක සමාන කරන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි එකේ තියෙන්නේ මොකද්ද? k L3 දන e සමානයි. මෙතනින් එනවා k L1 දන L2 දන 2e. k කැපිලා යනවා. L1 L2 මෙහෙට ගියාම L3 ඍණ L1 ඍණ L2 සමානයි e. 2e ඉන්නවා. මෙහෙන් e මෙහෙට ආවම e. ඔන්න ඔතනින් අපිට අනන්ත ශෝධන හොයාගන්න පුළුවන්. අනන්ත දෝෂ වෙලා ඔය අනන්ත දෝෂ හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ e කියන එක නැත්නම් අනන්ත දෝෂ හොයාගන්න පුළුවන් එතනින්. මේක අපි අනන්ත ශෝධනය කිරීම. හරි. එතකොට විභවමානට සම්බන්ධ කොටස් ටික අපි සාකච්ඡා කරා එහෙම. අපි ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටිකට යමු. ඊළඟ වීඩියෝ ප්‍රැක්ටිකල් එක හම්බෙමු.